පින්වත් ඔබ හැම දෙනාටම සදහවත්නි සසර දුක් බිඳ දමන්නට අවැසි මඟ අප හැම දෙනාටම කියා දෙනු රිසියෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පින්වත් මොහොතේදී පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මෙම දේශනාව ආරම්භ කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ අප හැමදෙනාම සාදුනාද පවතුමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ පිටකෝට්ටේ පිටමුල්ලපාරේ පදිංචි රුවිනිද අල්විස් මහත්මිය ඇතුළු ඒ පවුලට සම්බන්ධ ඥාති හිත මිත්‍රාදී පිරිස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ දේශනාවෙන් උතුම් දේශනාවක් දේශනා කරවගෙන බොහෝ දෙනාගේ හිතසුව පිණිස බෞද්ධ රූපවාහිනී මාධ්‍යයෙන් ඒ දේශනාව ප්‍රචාරය කරවලා ලෝක සත්වයාට ධර්මාවබෝධය ලබා දීමෙන් උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සම්පූර්ණ කරගන්න. එයින් ලබා ගන්න උදාර පුණ්‍ය සම්පත් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි මේ පින්කමට සූදානම් වෙන්නේ. පින්නතනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන මහා ගෝපාල කියන සූත්‍ර දේශනාව. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ බොහෝ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කොට වදාලා. මේ සූත්‍ර දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ශාසනයේ පැවැත්ම උදෙසා, බොහෝ දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස, බොහෝ දෙවි මිනිසුන්ට යහපතක් සලස්වන්න ලෞතුරා බුද්ධ ශාසනයේ හැබෑ භික්ෂූන් වහන්සේ නමක් කෙසේ සකස් විය යුතුද, කෙසේ පිළිපැදිය යුතුද කියන කාරණාව මහා ගෝපාලක සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කොට වදාලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කොට වදාලා ඒකා දසහි භික්කවේ අංගේහි සමන්නාගතෝ ගෝපාලකෝ අපභෝ ගෝගණං පරිහරිතුම්. මහණෙනි, අංග 11කින් යුක්ත ගවපාලකයා ගව පරිහරණයට සුදුස්සෙක් නෙමෙයි. මේ සූත්‍රයේ
කාරණා 11ක් පැහැදිලි කරනවා ගොපල්ලෙක් ගැන. ගෝපාලක කියලා නම තිබ්බේ මේ නිසා. මේ ගොපල්ලා මේ ගවයන් පරිහරණයට සුදුසු නැති ගොපල්ලෙක්. ඒ සුදුසු නැති ගොපල්ලෙක් තුල තියෙන ඒ අඩුපාඩු තමයි මේ දේශනාවෙන් පෙන්නලා තියෙන අඩුපාඩු 11. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් ගලපනවා. අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා මේ අංග 11න් යුක්තනම් මේ ගොපල්ලා ඔහු ගවගණයා පරිහරණයට සුදුසු මදි. මේ වාගේ දුර්වල ගොපල්ලෙක් නිසා ඒ ගව සමූහය වැඩෙන්නේ නැහැ. ගවයන්ගේ විනාශය තමයි සිද්ධ වෙන්නේ. අනික එදා ගවයන්ගෙන් බලාපොරොත්තු වුණේ විශේෂයෙන් පස් ගෝරසය. ඒක බලාපොරොත්තු වෙන ආකාරයට ලබන්න පුළුවන් වෙන්නෙත් නැහැ මේ දුර්වල ගවපාලකයා නිසා. පින්තුනි එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ විශාල වශයෙන් මේ ගව පරිහරණයේ ගව සම්පත තිබුණා. ධාර්මික ධනෝපායන ක්‍රම අතර සත්ව පාලනය එකක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතන සත්ව පාලනය කියලා සඳහන් කළේ මේ ඉන්දියාවේ තිබිච්ච ගව පාලනය. ධනය උපයන්න ධාර්මිකව ධනය උපයන්න තිබිච්ච එක ක්‍රමයක්. හැබැයි ඒ ක්‍රමය ධාර්මික කරගන්නේ කොහොමද කියන කාරණාව විශේෂයෙන් එදා ජනතාව අතර ප්‍රචලිත වෙලා තිබුණා. විශාල වශයෙන් ගවයෝ හිටිය කියලා සඳහන් කරාම ඒ ගවයෝ ගණන් කරන්න පුළුවන්කමක් තිබිලා නැහැ. ඒ තරම් ගවයෝ ඉඳලා තියෙනවා. අර එක තැනක සඳහන් කරනවා විශාකා මහ උපාසිකාව විවාහ කරනකොට දායාද දෙන වෙලාවේ තමන්ගේ දියණියට ධනංජය සිටුවරයා විශේෂයෙන් මේ ගව සම්පත දුන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කළේ මගේ දුවට කිරි වැළඳීම සඳහා කුඩා ගාලක් ඇරලා ගවය දෙන්න කියලා. එතකොට එදා කොයිතරම් ගවගණයා හිටියාද කියන කාරණාව පැහැදිලි වෙනවා. සිටුතුමා කියන්නේ කුඩා ගාලක් ඇරලා දුවට ගවය දෙන්න කියලා. එතකොට කුඩා ගාලකින් දුවට ගවය දෙනකොට ගව් 3ක් ඉස්සරහට තමන්ගේ සේවකයෝ යවනවා. රියන් 140ක් මැද්දේ ඉඩ තියලා දෙපැත්තෙන් සේවකයෝ රඳවනවා. එහෙම රඳවලා තමයි ගව ගාලා අරින්නේ. එතකොට රියන් 140ක් පළලට ගව් 3ක් ඉස්සරහට ගවය යනවා. සාමාන්‍යයෙන් ගව්වක් කියලා කියන්නේ සතපුම් වලින් සඳහන් කළොත් සතපුම් 2කමාරක් විතර. එතකොට ගව් 3ක් කියලා කියන්නේ හැතැක්ම 7කමාරක් විතර. රියන් 140ක් පළලට ගවය යනවා. පළවෙනි ගව්ව ගිහිල්ලා ඉවර වුණාම එතනින් බෙරයක් ගහනවා. එතකොට මෙහි ඉන්න කට්ටියට ඇහෙනවා දැන් ගව්වක් ගියා. දෙවෙනි ගව්ව ගියාම තව බෙරයක් ගහනවා. තුන්වෙනි ගව්ව ගියාම තවත් බෙරයක් ගහනවා. දැන් හැතැක්ම 7කමාරක් ගවයෝ ගිහිල්ලා. එතකොට දැන් මතකනේ කුඩා ගාලකින් තමයි මේ යන්නේ. ලොකු ගාලකින් නෙමෙයි. කුඩා ගාලක් අරින්න කියලා කියහම ලොකු ගාල් තියෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. තුන්වෙනි බෙරේ ගහපුවාම සිටුතුමා සඳහන් කළා දැන් ගාල වහන්න කියලා. රියන් 140ක් පළලට හැතැක්ම 7කමාරක් ගවයෝ ගිහිල්ලා ඉන්නේ. මොනතරම් ප්‍රමාණයක් ඉන්නේ ඇද්ද? සඳහන් කරනවා ගාල වැහුවා. නමුත් ගාල වැහුවට පස්සේ ශක්තිමත් ගවයෝ සහ දෙන්නු 60000ක් කඩුල්ලට උඩින් පැනලා කියලා. කඩුල්ලට උඩින් පැනලා ගිහිල්ලා අර ගව් 3න් ඉස්සරහින් හිටගත්තා. ඒ කියන්නේ ගාල වහනකොට 60000ක් ඉඳලා තියෙනවා. නමුත් තවත් ගාලේ ඉන්නවා.
එතකොට මේ කුඩා ගාලක්වත් අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් මහ ගාලක් ඇරියා නම් කොහොම යන්නේ නැද්ද? ආන් ඒ නිසා මේ මහා ගෝපාලක සූත්‍රයේ සඳහන් කරනවා ගවය ප්‍රමාණය ගණන් කරලා තියෙන්නේ මේ ගව් ගානින් යොදුන් ගානින්. ගව්වක් දිගට ගව්වක් පළලට ගවයෝ දීලා තියෙනවා සමහර තැන්වල. යොදුනක් දිග පළල ප්‍රමාණයේ ගවයෝ ඉඳලා තියෙනවා. එතකොට යොදුන් 2ක්, යොදුන් 3ක්, යොදුන් 4ක් එහෙම තමයි ගවයෝ ගණන් කරලා තියෙන්නේ. නැතුව මේ එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි කියලා ගණන් කරන්න තරම් නම් පහසුවක් නැති තරම් මහ විශාල ගව ගණයා ඉඳලා තියෙනවා. ආන් එහෙම ගව ගණයා පරිහරණය කරන තැනක තමයි මේ කාරණාව මෙහෙම දේශනා කරලා තියෙන්නේ. අංග 11ක් මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒ අංග 11න් ගොපල්ලා යුක්තයි නම් ඔහු ගව ගණයා පරිහරණය කරන්න සුදුස්සෙක් නෙමෙයි කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එවන පින්නතේ පළවෙනි කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් ගොපල්ලෙක් රූපය දන්නේ නැත්තම් ආන් ඒ ගොපල්ලා ගවගණයා පරිහරණයට සුදුසු නැහැ. රූපය දන්නේ නැත්තම් කියලා සඳහන් කරන්නේ විශේෂයෙන් මෙතන පැහැදිලි කරනවා මේ ගවයන් පිළිබඳව විශේෂයෙන් ගණන දන්නේ නැහැ. මේ ගොපල්ලා තමන්ගේ ගවයෝ ප්‍රමාණය දන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා මොන වර්ණයෙන් යුතු ගවයෝ කොයිතරම් ප්‍රමාණයක් තමන් ගාව ඉන්නවද? මේ වර්ණයෙන් ගවයෝ එක එක වර්ණවලට ඉන්නවා. සුදු පාට අය, කළු පාට අය, රතු පාට අය, තිත් වැටිච්ච අය මේ වගේ විවිධ ගවයෝ ඉන්නවා. එතකොට සඳහන් කරනවා මේ ගොපල්ලා දැනගන්න ඕනේ මේ විදිහේ ගව ගණයා කොච්චර මම ගාව ඉන්නවද කියන කාරණාව ගොපල්ලා දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට ගවයෝ අඩු වෙනවනම් ඒකත් ගොපල්ලා දැනගන්න ඕනේ. මේ ගව ගණයා දක්කගෙන යනකොට සමහර තැන්වල කොටියන්ට ගොදුරු වෙන්න පුළුවන්. සමහර ගංගා වලින් එතර වෙනකොට කිඹුලන්ට ගොදුරු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ අහවල් වර්ණයේ ගවයෝ අඩුයි වගේ කියලා ඔහුට දැනෙන්න ඕනේ. නමුත් එහෙම දැනෙන්නේ නැත්තම් ඒ ගැන හරියටම ඔහු දන්නේ නැත්තම් ආන් ඒ ගොපල්ලා මේ ගව ගණයා පරිහරණයට ඒ තරම් සුදුස්සෙක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එhmenan පින්නතේ මේ කාරණා 11ම සාකච්ඡා කරන්න ගියාම ගව ගණයා පිළිබඳව අපිට දේශනාවට තියෙන කාලයත් ඒ කාරණා 11න් නිමා වෙනවා. ඒ නිසා අපි ගොපල්ලගේ මේ කාරණාවත් සාකච්ඡා කරන ගමන් ඒක කොහොමද භාග්‍යතුන් වහන්සේ භික්ෂුවට ගැලපුවේ කියන කාරණාවත් මේත් එක්කම සාකච්ඡා කරගෙනම ඉස්සරහට යමු. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලක්ෂණය දන්නේ නැහැ කියනකොට රූපය දන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව. න රූපඤ්ඤු හෝති. රූපය දන්නේ නැහැ. එතකොට ඒ කාරණාව අපි සඳහන් කළානේ භික්ෂුවට ආරෝපණය කළා කියලා. එතනදී පැහැදිලි කරනවා යම් භික්ෂුවක් රූපය දන්නේ නැත්තම් මොන වගේ රූපයේද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත රූප හතරත් උපාදාය රූපත් හරියටම දන්නේ නැත්තම් දේශනා කළා තම සිතින් ඒ කාරණාව අවබෝධ කරලා හොයලා බලලා නැත්තම් ඒ කියන්නේ මේ සතර මහා භූතික රූප මොනවද? ඊළඟට දේශනා කළා උපාදාය රූප මොනවද? මනාව භික්ෂුව විසින් දැනගන්න ඕනේ. ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබලා තියෙන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම පැහැදිලි කරනකොට දේශනා කළා රූපය පිළිබඳව ඥානය දියුණු කරගෙන කසීනයන් වඩලා තියෙන්න ඕනේ. යම් භික්ෂුවක් සතර මහා භූතික රූප දන්නෙත් නැත්තම් ඒ රූප පිළිබඳව කසින වඩලා ඒ රූප පිළිබඳව අවබෝධයක් මනාව ලබලත් නැත්තම් ඊළඟට දේශනා කළා අභ්‍යන්තර වූද බාහිර වූද රූපයන් පිළිබඳව ඥානයක් ලබලා නැත්තම්
ආන් ඒ භික්ෂූන් වහන්සේ මේ ශාසනයේ හැබෑ භික්ෂුවක් බවට පත් වෙන්නේ නැහැ කියලා. ඊළඟට තවත් පැහැදිලි කරලා රූපය දන්නේ නැහැ කියලා මෙතන සඳහන් කරනකොට විශේෂයෙන් සඳහන් කරනවා රූපය ගණන් වශයෙන් හා සමුට්ඨාන වශයෙන් වර්ග දෙකකින් දැනගන්න ඕනේ කියලා. ගණන් වශයෙන්ුත් දැනගන්න ඕනේ, සමුට්ඨාන වශයෙන්ුත් දැනගන්න ඕනේ. විශේෂයෙන් භාවනාවේදී මුලින්ම සීල විසුද්ධිය. ඊළඟට තියෙන්නේ චිත්ත විසුද්ධිය. සීල විසුද්ධියක් නැත්තම් කවදාවත් චිත්ත විසුද්ධියට යන්න පුළුවන් කමක් නැහැ. බොහෝ දෙනා භාවනා කරනවා දකිනවා. බොහෝ දෙනා භාවනා කරන බව කියනවා. නමුත් ලොකු දියුණුවක් ලබලා නැහැ. සමහර අය කියනවා මෙච්චර කාලයක් භාවනා කරනවා. නමුත් මට තාම කිසිම ප්‍රයෝජනයක් ඵලයක් ලැබිලා නැහැ කියලා. සමහර අය භාවනාව අත්හැරලා දානවා. සමහර අය භාවනාව වරද්ද ගන්නවා. ඇයි ඒ ලොකු දියුණුවක් ලැබෙන්නේ නැත්තේ? තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න බැරි නම් තාමත් යම් ප්‍රමාණයක සමාධි මාත්‍රයක් ලැබෙන්නේ නැත්නම් එතන අඩුපාඩුව කොතනද තියෙන්නේ කියන කාරණාව හොඳට විමසන්න ඕනේ. විශේෂයෙන් ඒ අඩුපාඩුව එහෙමනම් ඊළඟට තියෙන්නේ සීලේ ගාව. සිල් පිරිසිදු මදි. සීල විසුද්ධිය නැහැ. සීල විසුද්ධිය සම්පූර්ණ කරගත්තොත් තමයි චිත්ත විසුද්ධියට පාර හැදෙන්නේ. යටත් පිරිසෙන් මනාව තිසරණෙහි පිහිටලා පන්සිල්වත් සම්පූර්ණ කරගන්න ඕනේ. තිසරණේ අත්‍යවශ්‍යයි. බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාවට පිටුපාලා කවදාවත් මේ සංසාරේ විමුක්තියක් හොයන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් යම් ධර්ම කාරණාවක් එය එසේමයි. නමුත් අපේ බොහෝ දෙනා මේ ධර්ම කාරණාවන්ගෙන් කොටසයි පිළිගන්නේ. සමහර කොටස් පිළිගන්නේ නැහැ. තම තමන්ට ගෝචර වෙන හැටියට තමයි ධර්මයේ පිළිගන්න සූදානම් වෙන්නේ. අපි බුදුරජාණන් වහන්සේත් පිළිගන්නවා. මෙන්න මේ කාරණත් පිළිගන්නවා. නමුත් මේ කාරණා නම් අපිට පිළිගන්න අමාරුයි. අපි විශ්වාස කරන්නේ නැහැ කියලා කතා කරන අය ඕනතරම් අපේ සමාජයේ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව පිළිගන්නේ නැති අයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියහම පිළිගන්නවා. නමුත් රූප ස්වභාවය ගැන කියහම පිළිගන්න කැමති නැහැ. ශරීර ප්‍රමාණය ගැන කියහම පිළිගන්න කැමති නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය ගැන කියහම පිළිගන්න කැමති නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය ගැන කියලා කියහම ඒක පිළිගන්න කැමතිත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ කායික ශක්තිය පිළිබඳව සඳහන් කරාම ඒ දේවල් නම් පිළිගන්නේ නැහැ කියලා තමයි කියන්නේ. කොටසක් පිළිගන්නවා, කොටසක් බැහැර කරනවා. නමුත් මේ හැම කොටසක් ගැනම අපිට දේශනා කළේ ශ්‍රී මුක ධාතුවෙන්මයි. ආන් ඒ ਸਰවඥතා ඥාණයෙන් දේශනා කරපු යම් දෙයක් තියෙනවද? ඒ දේවල් අපිට බැහැර කරන්න පුළුවන් නම් අපිට භාග්‍යතුන් වහන්සේට වඩා ලොකු ඥානයක් තියෙන්න ඕනේ. ਸਰවඥතා ඥාණයෙන් එහා ගියපු ඥානයක් අපිට පහළ වෙලා තියෙන්න ඕනේ. ආන් ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයෙන් එක ඇලපිල්ලක්වත් එක ඉස්පිල්ලක්වත් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ කිසි කෙනෙක් වෙනස් කරන්නේ නැහැ. කිසි කෙනෙකුට වෙනස් කරන්නත් බෑ. තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්වත් අහවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ ධර්ම කාරණාවේ මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා කියලා කවදාවත් කතා කරන්නේ නැහැ. එහෙම නොකරන්නේ කිසිම අඩුපාඩුවක් නැති නිසා. සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම බුද්ධ දේශනාව සමානයි. වෙනසක් නැහැ. නමුත් වර්තමානයේ සමහර අයට සමහර කොටසක් ගෝචර වෙනවා, සමහර කොටසක් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. හැබැයි එහෙම අයට තිසරණේ තියෙනවා කියලා මේ ශාසනයේ කොහෙවත් සඳහන් කරන්නේත් නැහැ. ඔවුන්ට තිසරණේ නැහැ.
නමුත් ඔවුන් හිතාගෙන ඉන්නවා තිසරණේ තියෙනවා කියලා. ඔවුන් පන්සිල් ආරක්ෂා කරනවා. නමුත් තිසරණ නැත්තම් ඒ සීලයෙන් ඇති පළක් ලොකු ප්‍රයෝජනයක් නැහැ. පන්සිල් වලින් ඒ කාරණා වලින් වැළකීලා ඉන්න එක වටිනවා. නමුත් මේ ශාසනයේ බෞද්ධයෙක් හැටියට ඉස්සරහට යන්න බුදුරජාණන් වහන්සේට පිටුපාල කවදාවත් පුළුවන්කමක් නැහැ. ඒකයි මෙතන මේ සඳහන් කළේ මේ භාවනාවේදී මුලින්ම සීල විසුද්ධිය අවශ්‍යයි. යමෙකුගේ සිල් පිරිසිදු නම් තමයි චිත්ත විසුද්ධියට යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් සීලය තුලින් පුද්ගලයාගේ කායික සංවරයයි වාචසික සංවරයයි දෙකම ඇති කරනවා. මානසික සංවරය ඇති කරන්නේ භාවනාව තුළින්. එහෙමනම් අපි හැමෝටම මේ සංසාරේ කෙරවල කරන්න පහසු වෙන්න භාවනාවත් අවශ්‍යමයි. එහෙම නැත්තම් මනා සිහියක් නැති හින්දා අපි අතින් බොහෝ අකුසල් සිද්ධ වෙනවා. කයින් සිදු නොවුනට, වචනයෙන් සිදු නොවුනට හිතින් කෙරෙන අකුසල් පිළිබඳව අපි දන්නවා. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි ප්‍රධාන කරගත්ත බොහෝ අකුසල් හිත මුල් වෙලා සිද්ධ වෙනවා. රාගික හැඟීම්, ද්වේෂ සහගත හැඟීම්, ලෝභ සහගත හැඟීම් මේ හැම එකක්ම උපදින්නේ හිත ප්‍රධාන කරගෙන. රාගය, ලෝභය, ද්වේෂය කාටවත් නොපෙන්නා හිටියත් ඒ දේවල් ශාරීරිකව ක්‍රියාත්මක නොකළ හිත ඇතුළ අපිරිසිදුයි. බාහිරින් පිරිසිදුයි වගේ පෙනුනට කෙලෙස් වලින් අභ්‍යන්තරයේ කුණු වෙලයි තියෙන්නේ. ඒ නිසා හැබෑම පිරිසිදු පුජ්‍යලයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා අකුසල් රැස් වෙනවා. ඒ අකුසල් කවදාවත් අපිට විමුක්තිය හොයාගෙන යන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසා නිවන හොයාගෙන යනවා නම් යම් කෙනෙක් ඔහු කයයි, වචනයයි, සිතයි කියන මේ තුන්දරම මනාව පිරිසිදු කළ යුතුයි. අකුසලයට හැරෙන්නේ නැතුව ඒ දොරවල් මනාව වහලා තැබිය යුතුයි. ඒ නිසා සඳහන් කළා විශේෂයෙන් මේ සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි මනාව අත්‍යවශ්‍යයි කියලා. ඊට පස්සේ තමයි මේ නාම රූප වෙන් වෙලා පේන කාල පරිච්ඡේදයක් එන්නේ. භාවනා කරනකොට නාමයයි රූපයයි වෙනම වෙන් කරන්න පුළුවන් දැක්මක්, ඥානයක් පහළ වෙනවා. ඒකට කියනවා නාම රූප පරිච්ඡේදයක් කියලා. හැබැයි ඒ කාරණාව හරියටම තේරුම් අරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ නාම රූප පරිච්ඡේදයක් ඇති වුනහම, ඒක අවබෝධ කරගන්න පුළුවන් වුනහම හරි පහසුයි භාවනාවේ ඉස්සරහට යන්න. ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුටයි භාවනාව වැඩෙන්නේ. එහෙම නැති කෙනෙක් මෙතනදී පැටලෙන්න පටන් ගන්නවා. මෙහෙම දැක්කා, මෙහෙම වුණා. සමහර කෙනෙකුට එතකොට හිතෙනවා මට 이르දියක් ලැබුණාද කියලා. මට ධානයක් ලැබුණාද කියලා. සමහර කෙනෙක් හිතනවා මම මාර්ගඵල ලැබුවද කියලා. එහෙම මහා ලොකු පැටලිලි සහිත තත්වයන් මත තමන්ගේ සම්පූර්ණ ඉදිරි ගමන අත්හැරලා දා ගන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මේ කාරණාව පැහැදිලි කරනවා අභිධර්මයෙන් පින්නතුනි. අභිධර්මානුකූලව තමයි මේ නාම රූප ගැන විශේෂ විස්තරයක් කරලා තියෙන්නේ. එතකොට මෙතන මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ කරලා තියෙන්නේ මේ අදි චිත්තේහි යෙදෙන භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන. විශේෂයෙන් භාවනාව දියුණු කරලා නිවන හොයන්න වීරිය වඩන උත්තමයෝ හරියටම ඒ කාරණාව දියුණු කරලා උසස් තත්වයට පත් වෙන්නේ කොහොමද කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්නේ. ඊටාම ගැඹුරු ධර්ම කාරණාවක්. මෙන්න මේ කාරණා ටික යම් භික්ෂුවක් දන්නේ නැත්නම් ඒ භික්ෂුන් වහන්සේට මේ ශාසනයේ දියුණුවක් නැහැ. භික්ෂුවක් විදිහට ඉන්නවා, නමුත් භික්ෂුවක් වෙලා බලාපොරොත්තු වෙන කාරණාව සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසායි සඳහන් කළේ අර අංග 11කින් යුක්ත ගවගණයා අතර පළවෙනි පුද්ගලයා. නැත්නම් ඒ ගොපල්ලගේ මූලික ලක්ෂණයක් පැහැදිලි කළා රූපය දන්නේ නැහැ කියලා. එහෙනම් භික්ෂුව පිළිබඳවත් මේ කරුණු ටික පැහැදිලි කළා.
ඒ භික්ෂුවත් ඒ කාරණාව දන්නේ නැත්නම් ඒ භික්ෂුවටත් දියුණුවක් නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගෝපල්ලා සම්බන්ධයෙන් කරුණු දක්වනකොට දෙවෙනි කාරණාවක් දක්වනවා න ලක්කන කුසලෝ හෝති. ලක්ෂණය දන්නේ නැහැ. අපි මුලින් සිහිපත් කළා ගවයන්ගේ එක එක විදිහේ ලක්ෂණ තියෙනවා කියලා. වර්ණ වලින් හඳුනගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඊට අමතරව පින්නතුනි අපි දන්නවා අපේ රටේ වුණත් ඒ කාලේ ගවයෝ බොහෝසේ හිටපු අවදියේ. සමහරට ගවයන්ගේ අයිතිකාරයාගේ මුල් නම ගවයාගේ ශරීරයේ හන ගහලා තිබුණා. අපි ඒකට කියන්නේ හන ගහනවා කියලා. යකඩයකින් පුච්චලයි තියෙන්නේ. අයිතිකාරයාගේ නමේ අකුරක්. එහෙම නැත්තම් ඔහුට ආවේනික වෙච්ච වෙනත් ලක්ෂණයක්. අකුරක් හෝ දෙකක් එහෙම දක්වලා තියෙනවා. වෙන ගව ගණයාට මේ ගවයා මුහුණත් එතකොට දන්නවා මෙයා මගේ නෙමෙයි මේ අහවලාගේ ගවයෙක්. ගවය පරිහරණය කරන අය දන්නවා මේ අහවලාගේ කෙනෙක්. එතකොට මේ ගොපල්ලා මෙන්න මේ ලක්ෂණය හොඳට දැනගෙන තියෙන්න ඕනේ. මේ ලක්ෂණය තියෙන්නේ මගේ යටතේ පාලනය වෙන ගවයන්ගේ කියලා. ඒක ඔහු දන්නේ නැත්තම් සමහර වෙලාවට අනික් අය කිව්වොත් මේ ඔබේ ගවයෙක් කියලා ඔහු කියනවා නෑ මගේ අය ඔක්කොම ඉන්නවා. ආන් එහෙම කලවම් වෙලා යන්න ගියොත් තමන්ගේ ගව ගණයා වේගෙන් පරිහරණයට යනවා. ඊළඟට ගවයන්ගේ අර මුලින් සඳහන් කරපු විනාශය සිංහයන්ගෙන් කොටියන්ගෙන් කිඹුලන්ගෙන් ඇති වෙනකොට ඒකත් හොඳට දැනගන්න ඕනේ. එහෙනම් ලක්කන කුසලෝ හෝති කියලා සඳහන් කළා. විශේෂයෙන් සඳහන් කරනවා භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන්. කර්මය ලක්ෂණයෙන් තමයි බාලයා පණ්ඩිතයා හඳුනගන්න පුළුවන් වෙන්නේ. කර්ම ලක්ෂණයෙන් බාලයයි පණ්ඩිතයයි හඳුනගන්න පුළුවන් වෙනවා. එතකොට කොහොමද බාලයයි පණ්ඩිතයයි හඳුනගන්නේ? මේ භික්ෂුව දැනගන්න ඕනේ මොහු බාලයෙක්, මොහු පණ්ඩිතයෙක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහා මංගල සූත්‍රයේ. අසේවනාච බාලාන. බාලයෝ ඇසුරු කරන්න එපා. පණ්ඩිතානංච සේවනා. හැම වෙලාවෙම පණ්ඩිතයන් සේවනය කරන්න. බාලයන් ඇසුරට ගත්තොත් අපි කොයිතරම් යහපත් විදිහට ජීවත් වෙන්න උත්සාහ කළත් කොතන හරි දවසක අයහපතක් වෙනවමයි. හරියට නිකන් කිරි කලයකට එක ගොම බින්දුවක් මුහු වුණාට පස්සේ ඒ කිරි කලෙන්ම වැඩක් නැතුව යනවා. අපි හිතනවනේ අපි මේ අය ඇසුරු කළාට ඒ අය කරන වැරදි වැඩවලට අපි යන්නේ නැත්තම් වැරදි වැඩවලට අපි අනුබල දෙන්නේ නැත්තම් අපිට හානියක් වෙන්නේ නැහනේ ඒ අය ඇසුරු කළාට කියලා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කරන්න පුළුවන් නම් මේ කාරණාව පින්නතේ දේශනා කරන්න නැති වෙයි. එහෙම කරන්න බැරි දවසක් එනවා. කවදා හරි දවසක ඔහුගේ බාල වැඩකට සහයෝගය දෙන්න අවස්ථාව එනවමයි. ඒක එන්නේ අපි බලාපොරොත්තු නැති වෙලාවක, අපි කවදාවත් හිතාපු නැති වෙලාවක. උදාහරණයක් ඇටියට මෙහෙම සඳහන් කළොත් අපි ඒ වාගේ බාල පුද්ගලයෝ ඇසුරු කරනවා. ඒගොල්ලෝ අපිත් එක්ක බොහෝම හොඳයි. අපිත් එක්ක කටයුතු කරනකොට බොහොම හොඳටත් ඉන්නවා. අපේ පින්කම් කටයුතු වලටත් ඉතාම හොඳට උදව් කරනවා. වචනයෙන් පවා පුදුමාකාර සහයෝගයක් ලබලා දෙනවා. කයිනුත් සහයෝගය දෙනවා, වචනිනුත් සහයෝගය දෙනවා. නමුත් ඒ අය ළඟ අපෙන් එළියට ගියහම නොයෙක් දුෂ්චරිත තියෙනවා. නොකටයුතුකම් තියෙනවා. මෙහෙම සඳහන් කළොත් අපි කියමු අපි එහෙම පිරිසක් එක්ක මහා පින්කමක් සඳහා සූදානම් වෙනවා. දුරකට ගිහිල්ලා. නමුත් මොවුන්ගේ බාලකම නිසා ඔවුන්ගේ පවුල්වල දුවදරුවොත් ඒ බාල වැඩවලම යෙදිලා ඉන්නේ. අපි කියමු අපිට උදව් කරන ඊටාම සමීපයෙන් ඉන්න පුජ්‍යලයාගේ දරුවෙක් මොනවා හරි මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදිලා. නැත්නම් මව්පියන්ට නමුත් හොරෙන්
යම් ප්‍රමාණයක් කොහේ හරි ප්‍රවාහනය කරවත් ඉන්නකොට ඔහු පොලිසියට අහු වෙලා. ඊට පස්සේ ගෙදර අය ඊළඟට තොරතුරු දැනුවත් කරන්නේ තාත්තට, අම්මට. එතකොට දැන් එයා අපිත් එක්ක පින්කමට ඇවිල්ලා දරුවා පොලිසියට අහු වෙලා. දැන් එතකොට අපිට කතා කරලා කියනවා හරි කරදරයක් වෙලා. ළමයා පොලිසියෙන් ගෙනහිල්ලා. අපිට කියන්නේ මෙහෙම මත්ද්‍රව්‍ය ගෙනහිල්ලා කියලා. මෙහෙම චෝදනාවකටයි ගෙනහිල්ලා තියෙන්නේ. එයා ආපහු බොරුත් කියනවා අපේ අය එහෙම කරන්නේ නැහැ. නමුත් නෝනලා මහත්තයලා දන්න අය ඉන්නවනම් පොලිසියක නැත්තම් මැති ඇමති කෙනෙක් ඉන්නවනම් බල සම්පන්න කෙනෙක් ඉන්නවනම් ටිකක් කතා කරමුද? ආන් ඒ වගේ තැනක අපි ලොකු ගැටලුවකට මුහුණ පානවා. මේ පුජ්‍යලයා දින ගාණක් ඇවිල්ලා අපිට ලොකු උපකාර කරනවා. දැන් කොහොමද බෑ කියලා කියන්නේ? ආන් එතනදී තමයි අපි ප්‍රශ්නෙට මුහුණ පාන තැන ඉන්නේ. සමහරලාට මිනිමැරුවමක් වෙනුවෙන් නමුත් කතා කරන්න වෙන්න පුළුවන්. මොහු අපිට සමීප නිසා, මොහු නිසා ජීවිතයේ මෙතෙක් බොරු නොකීවත් අද බොරුවක් කියන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දිවි හිමියෙන් මුසාවාදයෙන් වළකිනවා කියලා එදා බුදුරජාණන් වහන්සේට පොරොන්දුවක් දීලා තිබුණත් මේ මොහොතේ භාග්‍යතුන් වහන්සේට එරෙහි වෙලා ඒ පොරොන්දුව කඩන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ එක බොරුව මෙතෙක් කල් රැකපු සීලය paludu කරලා මං සතර පායට ඇදගෙන යන්න හේතුවක් වෙනවා. හේතු වෙන්න පුළුවන් ඒක. ආන් ඒ නිසයි දේශනා කළේ බාලය ඇසුරු කළොත් කොතන හරි කරදරයකට මුහුණ පාන්න වෙනවමයි කියලා. බුදුරජාණන් වහන්සේ ළඟ මහ පිංකම් කරලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ මහා කුසල කර්මයේ ආනුභාවයෙන් මට කවදාවත් බාල සමාගමයක් නොවේවා. සත්පුරුෂයන්ගේ ඇසුරම මට ලැබේවා කියලා අපි උදේ හවස ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනාවෙන් පස්සේ එළියට බැහැලා කරන්නේ නැවත බාලයන් ඇසුර නම් ඒ ප්‍රාර්ථනාවෙන් කවදාවත් පළක් වෙන්නේ නැහැ. අකමැත්තෙන් අපහසුයෙන් නමුත් බාලය අත්හරින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒ නිසයි උපදෙස් දුන්නේ. මේ උපදෙස් දෙන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන අයට. සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙන අයටයි මේ උපදෙස්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඇසුරට යම් කෙනෙක් තෝරගන්නවා නම් හැම වෙලාවෙම තමන්ට වඩා උසස් කෙනෙක්ම තෝරගන්න. ඒක තමයි හරිම වටින්නේ. එහෙම අය හම්බ වෙන්නේ නැත්තම් තමන් හා සමාන කෙනෙක්වත් තෝරගන්න. අපිට කිසිම අවසරයක් භාග්‍යතුන් වහන්සේ දෙන්නේ නැහැ තමන්ට වඩා පහළ කෙනෙක් ඇසුරු කරන්න කියලා. එහෙම වුණොත් අපිටත් වරදිනවා. ඔහු මොන අවස්ථාවේදී හරි අපේ අපාය දොර අරිනවා. ආන් ඒකයි පණ්ඩිතානංච සේවනා කියලා දේශනා කරන්න කලින් අසේවනාච බාලානං කියලා දේශනා කොට වදාළේ. එහෙමනම් මේ භික්ෂුව විශේෂයෙන් බාලයා සහ පණ්ඩිතයා ඇසුරු කරනකොට ඇසුරු නොකළ යුතුයි. ඇසුරු නොකරන්න ඔවුන් කවුද කියලා විශේෂයෙන් හඳුනගන්න පුළුවන්කම තිබිය යුතුයි. අපේ බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායෙම දේශනා කොට වදාලා බාල පණ්ඩිත කියලා සූත්‍ර දේශනාවක්. නිරය පිළිබඳව කරුණු දක්වන තැනක. ඒ සූත්‍රයේ අපූර්වට පැහැදිලි කළා බාලයා කවුද පණ්ඩිතයා කවුද කියලා. මහණෙනි යමෙක් කය මුල් කරගෙන සිද්ධ කරන අකුසල් තුනම කරනවා නම් වචනය මුල් කරගෙන කරන අකුසල් හතරම කරනවා නම් හිත මුල් කරගෙන කරන අකුසල් තුනම කරනවා නම් ඔහු බාලයෙක් කියලා දැනගන්න ඕනේ. ඔහු බාලයෙක් බව දැනගත්ත වහාම ඔහුගෙන් ඈත් වෙන්න ඕනේ. හරියට මේ විස සහිත දෙයක්. එහෙම නැත්නම් යම් තැනක විදුලි රැහැනක් බිම වැටිලා. අපි දන්නේ නැතුව ලං වෙනවා. කෙනෙක් හයියෙන් කෑ ගහලා කියනවා යන්න එපා අඩියක්වත් ඉස්සරහට කියලා. කාරණාව දැනගත්තාම අපි පිටිපස්සට යන්න කලින් සමහරලාට අපිත් නොදැනම අපි පස්සට විසි වෙලා තියෙන්නේ. ඒ විදුලිය වැදිලා නෙමෙයි. සමහරලාට ඇණයක් වගේ දෙයක් නමුත් කකුලට යන්තම් දැවටෙනකොට අපිත් නොදැනමයි අපේ කකුල අයින් වෙන්නේ. ආන් ඒ වාගේ මේ බාලයා කියලා දැනගත්ත ගමන් ඔහු ළඟින් වහාම දුරස් වෙන්න ඕනේ. සතර අපායට බයයි නම්
සංසාරයෙන් එතර වෙන්න ඕනේ නැහැ. එහෙනම් මේ බාල ලක්ෂණය හඳුන ගන්න ඕනේ හොඳට. ඊළඟට පඬිතයා කවුද කියලාත් හඳුන ගන්න ඕනේ. තිදොරින් කෙරෙන වැරදි නොකරනවා නම් යම් කෙනෙක් කරුණාව, දයාව, මෛත්‍රිය ඔහු ළඟ තියෙනවා නම් පින්නතුනි තිදොරින් වැරදි කෙරෙන්නේ නැහැ කියලා කියහම කරුණාව, දයාව, මෛත්‍රිය අමුතුවෙන් අවශ්‍ය නැහැ. යම් කෙනෙක් මෛත්‍රී සහගත නම් ඔහුට කවදාවත් ප්‍රාණඝාත කරන්නත් බෑ, හොරකම් කරන්නත් බෑ, වැරදි කාම සේවනයට යන්නෙත් නෑ මෛත්‍රිය තියෙනවා නම්. පින්නතුනි මෛත්‍රිය තියෙනවා නම් බොරු කියන්නත් බෑනේ. බොරුවක් කියන්නේ තව කෙනෙක් රවට්ටනවා. මෛත්‍රී සහගත නම් කවුරුවත් රවට්ටන්නේ නැහැ. එහෙනම් වචනයෙන් කෙරෙන වැරදි කෙරෙන්නෙත් නැහැ. හිතින් කෙරෙන වැරදි කෙරෙන්නෙත් නැත්නම් ඔහු ළඟ මෛත්‍රිය තියෙනවා. ඔහු ළඟ කරුණාව තියෙනවා. ආන් එවන් අය හඳුන ගන්න ඕනේ. ආන් ඒකයි මෙතන සඳහන් කළේ ලක්ෂණය හඳුන ගන්න ඕනේ. ගොපල්ලා ගවයන්ගේ ලක්ෂණය හඳුනන්න ඕනේ. භික්ෂුව බාලයාගේ ලක්ෂණයයි පඬිතයාගේ ලක්ෂණයයි මනාව හඳුන ගන්න ඕනේ. ඒ නිසා දේශනා කරා කර්ම ලක්ෂණයෙන් තමයි බාලයයි පඬිතයයි හඳුනගත යුත්තේ කියලා. ඔහු කරන ක්‍රියාව තුළින් මේ පඬිතේක්‍ය මේ බාලයෙක්‍ය කියන එක විශේෂයෙන් හඳුනන්න ඕනේ. ඊටාම පහසුවෙන් මේ දෙන්න හඳුනගන්න පුළුවන් කියලා දේශනා කළා. මොකද අර කායික සහ වාචසික මානසික ක්‍රියාවලින් ඊටාම පහසුවෙන්ම බාලයයි පඬිතේ හඳුනන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා කර්මයක් කළත් මිත්‍යා කර්මාන්තයක්මයි බාලයා කරන්නේ. වැරදි කර්මාන්තයකමයි යෙදෙන්නේ. අන් ඒකිනුත් හඳුනගන්න හරි පහසුයි කියන කාරණාව විශේෂයෙන් දේශනා කළා. යම් සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මේ කාරණාව මනාව හඳුනන්නේ නැත්තම් ඒ සංසාරයෙන් එතර වීමේ ගමන කෙටි නැහැ. ඒක බොහොම දිග ගමනක් බවට පත් වෙනවා. අන් ඒ නිසා විශේෂයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණු දැනගෙනම ඇසුරු කරන්න දේශනා කළා. ඊළඟට මේ බාලපඬිත සූත්‍රයේ තවත් මේ සඳහා කරුණු සඳහන් කරනවා. රජ්ජුරුවන්ට වැරදිකාරයෙක් හම්බුනහම රජ්ජුරුව විශේෂයෙන් දඬුවම් කළා. මේ බාලයෙක්ය කියලා හඳුනගන්න. රජ්ජුරුව කරපු එක දඬුවමක් තමයි එක කනක් කපනවා. කනක් කපලා එයා නිදහස් කරනවා. එතකොට සමාජයට ගියහම එක කනක් නැහැ. එක පුදුම දඬුවමක්. මිනිස්සු දකිනවා එක කනක් නැහැනේ. හේතුව රජ්ජුරුවයි කපලා තියෙන්නේ. ඇයි රජ්ජුරුව කන කපලා තියෙන්නේ? මේ හොරේ. එහෙම නැත්නම් මංකොල්ලකාරයෙක්. එහෙම නැත්නම් ස්ත්‍රී දූෂකයෙක්. දැන් මිනිස්සු දැනගන්න. එතකොට අර මිනිස්සු ළඟ ඉන්න කෙනාට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නනවා. තව කෙනෙකුට රහසින් කියනවා දැක්කද? එතකොට අර මිනිස්සයා දකිනවා මේ පිරිස මේ කටුකුටු ගාන්නේ මම ගැන. එතකොට හිතන්නකො එයාට මේ පිරිස අතර ඉන්න පුළුවන්ද කියලා. එයාට මේ පිරිස අතර තවත් ගැවසෙන්න බැරුව යනවා. එහෙමනම් පිරිස් අතරට යන්න බැරුව යනවා. ඉතින් ඒක සුළුපටු දඬුවමක් නෙමෙයි. රජුරු සමහර ලාවට කන් දෙකම කැපුවා. සමහර කෙනෙකුගේ කන් දෙක ඉතුරු කරලා නහය අයින් කළා. මුහුණ මැද්දෙන් නහය ගලවලා අයින් කරනවා. ඊට පස්සේ සමහර කෙනෙකුගේ එක අතක් කපනවා. සමහර කෙනෙකුගේ අත් දෙකම කපනවා. සමහර කෙනෙකුගේ එක කකුලක් කපනවා. සමහර කෙනෙකුගේ එක අතකුයි එක කකුලකුයි කපනවා. පින්නතුනි සමාජයෙන් එන අවමානයට වඩා ඒකත් එකක්. මේ මිනිස්යාට සතුටු සිතින් මැරෙන්න පුළුවන්ද කියලා හිතන්නකෝ. ඔහුට මැරෙන මොහොතෙත් අතක් නැහැ. ඔහුට මැරෙන මොහොතෙත් පයක් නැහැ. හැම වෙලාවෙම මතක් වෙනවා මේ අත අහිමි වුණේ මේ සිද්ධිය නිසා. මේ පය අහිමි වුණේ මේ සිද්ධිය නිසා. එතකොට මැරෙන මොහොතෙත් මතක් වෙච්චහම කුසලයක් නෙමෙයිනේ මතකයට ඇවිල්ලා තියෙන්නේ. තමන් කරපු පාප ධර්මයන් මේ මතක් වෙන්න පටන් ගන්න. එහෙමනම් ඒක සුළුපටු දඬුවමක් වෙන්නේ නෑ කවදාවත්. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බාලයයි පඬිතයයි මනාව හඳුනගන්න. ඔවුන් හඳුනා නොගත්තොත් ඔබ පිරිහෙනවා.
ඕන තරම් භික්ෂූන් වහන්සේලා පිරිහෙනවා. බාලයෝ ඇසුරු කරපු නිසා, හඳුනගත්තේ නැති නිසා. වත්මන් සමාජයේ ස්වාමින් වහන්සේලා කොයි තරම් අපහසුතාවයන්ට පත් වෙලාද? කොයි තරම් කරදරවලට මූණ පාන්න සිද්ධ වෙලාද? සමහර වෙලාවට භික්ෂුවට සිද්ධ වෙනවා නීතිය ගාවට ගිහිල්ලා කතා කරන්න, මේ මගේ සහෝදරයෙක්, මේ මගේ සහෝදරියක්, මේ මගේ රියදුරු මහත්මයා. ඒගොල්ලෝ වැරදි ගොඩක් කරලා. නමුත් අන්තිමට ඇවිල්ලා ස්වාමින් වහන්සේට තමයි කියන්නේ ඔබ වහන්සේ කතා කළොත්, ඔබ වහන්සේගේ එක වචනයක් මේ විදිහට කීවොත් මට නිදහස් වෙන්න පුළුවන්. ආන් එවන් අවස්ථාවන් වලපත් වෙන්නේ ඊ타ත්ම අපහසුතාවයකට. ආන් ඒක හිඳයි ළඟා කරගන්න එපා කියලා කිව්වේ. ඔය ලක්ෂණය මනාව දැනගන්න මහණෙනි. එහෙම නැති වුණොත් මේ සම්මා සම්බුද්ධ ශාසනය දියුණු කරලා ඔබට දියුණුවක් කරා ගමන් කරන්න අපහසු වෙනවා. පිරිහීමම සිද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මේ කාරණා දෙක ගෝපල්ලගේ කරුණත් භික්ෂුවගේ කාරණාවට ආරෝපණය කළා. එහෙනම් බාල ලක්ෂණය, පණ්ඩිත ලක්ෂණය හඳුනන්න ඕනේ. ගෝපල්ලත් ලක්ෂණය හඳුනන්න ඕනේ. ගවයාගේ ලක්ෂණය. භික්ෂුව බාල ලක්ෂණයයි පණ්ඩිත ලක්ෂණයයි මනාව හඳුන ගන්න ඕනේ. ගෝපල්ලා හොඳට දන්නවනම් තමන්ගේ ගවගණය ගැන, ඒ ගවගණයාගේ ආරක්ෂාව ඒ ගෝපල්ලාගෙන් සිද්ධ වෙනවා. භික්ෂුව හොඳට දන්නවනම් මේ බාලයාය මේ සත්පුරුෂයාය කියලා ඒ භික්ෂුව තමන්ගේ සාංසාරික සුවය මනාව සකස ගන්නවා. ඒක සම්බුද්ධ ශාසනයේ දියුණුව බවටත් පත් වෙනවා. තවත් බොහෝ දෙනාට මහත් වූ යහපතක් උන්වහන්සේ නිසා සැලසෙනවා කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. පින්නතුනි, අපිට ධර්ම දේශනාව සඳහා තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා මහා ගෝපාල සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් සිද්ධ කරන පළවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. අපි ලක්ෂණ දෙකක් විතරයි සාකච්ඡා කරන්නට යෙදුනේ. තව ලක්ෂණ 9ක්ම සාකච්ඡා කරන්න තියෙනවා. තව දේශනා කීපයක් මේ සූත්‍රයෙන් සිදු කරන්න අවස්ථාව උදා වෙනවා. නමුත් සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා දේශනා කොට වදාළ මේ අපූර්ව ධර්ම දේශනාවේ පළවෙනිම දේශනාව සිදු කරන්න දායකත්වයේ දුන්න සත්පුරුෂ පිරිස බවට ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ උතුම් දායක පිරිස කෝට්ටේ එපිටමුල්ලේ පාරේ රොවිනිද අල්විස් දියණිය ඇතුළු පවුලේ අය විසින් දරනු ලබනවා. බෞද්ධ මාධ්‍ය තුලින් ලෝකයට යහපත සලසවන්න ධර්ම දානමේ පින්කම් විශාල වශයෙන් මේ පින්නතුන් සිදු කරන බව මතකයි. මෙදත් පින්කම සිද්ධ කරලා උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. ඩී.ජී. එදිරිසිංහ සීයා, ඉසබෙලා එදිරිසිංහ ආච්චි අම්මා, ඩී.ජේ.ද අල්විස් සීයා, සිසිලියානා වික්‍රමාරච්චි ආච්චි අම්මා ඇතුළු මියගිය සියලුම ඥාති වර්ගයාට මේ උතුම් ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් වේවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවෙන අතිපූජනීය බණ්ඩාරවෙල අවසරයි අමිතානන්ද ස්වාමින් වහන්සේට, ගෞරවනීය දේශකයන් වහන්සේට, අම්මා තාත්තා සහ සෙතුම් චූටි දුව ඇතුළු පවුලේ සියලු දෙනාටමත් පින්කමට සහභාගී වූ සහ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරන අතර කොවිඩ් වසංගතයෙන් රට බේරාගත් ජනාධිපතිතුමන්ටත් අගමැතිතුමන් ඇතුළු සියලු දෙනාටමත් රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රොවිනිද අල්විස් දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ උතුම් ධර්ම දානානිසංසයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ